හරි සාධක ආකාර දෙකක් තියෙනවා. පැහැදිලිද? එකක් අපි කියනවා දැන් මේක මෙහෙමයි දැන්. ඔයා උදාහරණයට අරගෙනත් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඔයාව උදාහරණයට අරගෙන ඔයා තේරුම් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔයාගේ නිෂ්පාදනය කියන්නේ ඔයා නිෂ්පාදනය කරන්නේ නැහනේ. ඔයාගේ නිෂ්පාදනය කියන එක අපි මෙහෙම හිතමු. ඔයා ඉගෙන ගන්න ප්‍රමාණය, ඔයා ගන්න ලකුණ කියලා හිතන්න විභාගයේදී. ඔයා ගන්න රිසල්ට් එක කියලා හිතන්න. ඒකනේ ඔයාගේ අස්වැන්න අවසානයේ වෙන්නේ. අපි කියන්නේ ඔයා වැපුරු තරමට තමයි නෙලා ගන්න කියලා. එහෙම අපි කියනවනේ. එතකොට දැන් ඔයාට ලැබෙන රිසල්ට් එක කියන්නේ ඔයාගේ අස්වැන්න. ඒතර ඔය රිසල්ට් එක කෙරෙහි ඇත්තටම ඔයාගේ සාධක දෙකක් බලපානවා. පැහැදිලිවම ඔයාගේ සාධක දෙකක් බලපානවා. සමහර දරුවෝ ඉන්නවා මම දැකලා තියෙනවා ගොඩාක් මහන්සි වෙනවා. එයා ගොඩාක් කැප වෙනවා. නමුත් එයාට ඒ රිසල්ට් එකට යන්න බෑ. එයා කොච්චර උත්සාහ කළා. ඒකට ගොඩක් දුරට හේතු වෙන්නේ එයාගේ ප්‍රවේණිකව බලපාපු සාධක තියෙනවා. එයාට ප්‍රවේණිකව ලැබුණු බුද්ධි මට්ටමක් සමහර විට තියෙනවා. ඒවා බලපානවා. එහෙනම් ඔයා ගන්න රිසල්ට් එකට ප්‍රධාන වශයෙන් ඇත්තටම බලපානවා ඔයාගේ ඥාන. ඔයාට ප්‍රවේණිකව ලැබුණු දේ බලපානවා. ඔයාට ප්‍රවේණිකව ලැබිලා තියෙනවා නම් හොඳ මතක ශක්තිය. සම් බුද්ධි මට්ටමක්. ඒතර ඔයාට හොඳ රිසල්ට් එකක් ගන්න බල. හැබැයි මම මෙහෙම කියනවා. දැන් ඔයාලා හැමෝම එහෙම අය. මම එහෙම කියන්න. ඔයාලා හැමෝම ඒ ඥානමය වශයෙන් ඔයාලට ප්‍රවේණිකව ඔය කියන දේ ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි පුතේ ඔයා O level පාස් වෙලා A level වලට ආවේ. ඔයා හිතා යා එහෙනම් හරි මගේ ඥානවල අවුලක් තමයි තියෙන්නේ. දැන් ඉතින් ඕක වෙනස් කරන්න වෙයි. හරි කියලා ඔයා දැන් අනිත් පැත්තට හිතන්නේ. දැන් මම ඔයාට කියනවා. ඔයා O level පාස් වුණානේ. ඔයා O level පාස් වුණා කියන්නේ ඔයාගේ ඥාන වලින් ඔයාට යම් ඉගෙන ගන්න ඒ අවශ්‍ය හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි ඔයා O level පාස් වෙලා A level වලට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාගේ ඥානවල අවුලක් නැහැ. ඔයා ඉගෙන ගන්නේ නැත්නම් ඔයාට බලපාලා තියෙන්නේ ඔයා ඉන්න පරිසරය. ඔයා ආශ්‍රය කරන දරුවෝ. ඔයා ආශ්‍රය කරන යාළුවෝ. හරි ප්‍රධාන වශයෙන්. හරි. ඒ වෙනත ඔයාගේ ගෙදර වටපිටාවේ යම් ගැටලු තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. එහෙනම් මතක තියාගන්න සාධක වර්ග දෙකයි ඔයාගේ රිසල්ට් එකට එහෙම නැත්නම් ගොවිපළ සතුන්ගේ නිෂ්පාදනයට පොදුවේ ඔක්කොටම ගන්න පුළුවන්. එකක් තමයි පුතේ ප්‍රවේණික සාධක හරි ප්‍රවේණික සාධක අනික පුතේ අපි කියනවා පරිසරය කියලා. පැහැදිලිද? ප්‍රවේණික සාධක සහ පරිසරය ඔය දෙක තමයි බලපාන්නේ. ඔය මොන දෙයක උනත් ඔය දෙක බලපාන්නේ. හරි ඔයාගේ රිසල්ට් එකට වෙන්න පුළුවන්. භෝගයක අස්වැන්නට වෙන්න පුළුවන්. දැන් ඔයාලා කතා කරලා ඇත්තේ ශාක ප්‍රවේණි විද්‍යාව නැත්නම් ශාක අභිජනනයේ පාඩම කතා කරලා ඇති 12 වසරේ. නේද 12 වසරේ 8 වෙනි පාඩම කතා කරලා ඇති. එතනදිත් අපි ඕකමනේ කියන්නේ භෝගයක අස්වැන්නට ඔය සාධක දෙක තමයි බලපාන්නේ. අපි perform කරන විදියත් අපි ගන්න ලකුණටත් අපි ගන්න රිසල්ට් එකටත් හැම දෙයකම ඔය සාධක දෙක බලපානවා. මොනවද සාධක දෙක? ප්‍රවේණික සාධකයි පරිසරයයි. දැන් මෙහෙම හිතන්න මම පොඩ්ඩක් මේත් එක්ක පැහැදිලි කරන්නම්. දැන් ඔයා හොඳම යාළුවෝ ආශ්‍රය කරන්නේ. ඔයාගේ ගෙදර පරිසර තත්ත්වයක් කිසි ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඔයාගේ පරිසර සාධක ප්‍රශස්තයි. ඒත් ඔයාට ලකුණු නැහැ. පැහැදිලිද මම කියන එක? ඔයා හොඳම යාළුවෝ ආශ්‍රය කරන්නේ කිසිම නරකක් නැහැ. කිසිම වැරදි දෙයකට යොමු වෙන්නේ නැහැ. හොඳ යාළුවෝ ටිකක් ආශ්‍රය කරනවා. ඔයාගේ අම්මා තාත්තා ගෙදර පරිසරයේ හරිම සාමකාමී. ඔයාට ඒ අවශ්‍ය ඒ හොඳ උදව්වක් පරිසරය තුළින් ලැබෙනවා. කියන්නේ පරිසරය සුපිරි. පරිසරයේ කිසිම අඩුපාඩුවක් නැහැ. පරිසරය ප්‍රශස්තයි. ඒත් ඔයාගේ ලකුණු අඩුයි. හරි. ඒත් ඔයාගේ ලකුණු අඩුයි. ඔයා මහන්සිත් වෙනවා. වැඩක් කරනවා. ඒත් ඔයාගේ ලකුණු අඩුයි. උපරිම උත්සාහ කරනවා ලකුණු ටිකක් ගන්න. ඒත් වැඩි වෙන්නේ. එහෙනම් පුතේ ගොඩක් දුරට හිත හදාගන්න පුළුවන් තරම් පිං කරන්න ඊළඟ ආත්මේ හොඳ ඥාන ටිකක් ලැබෙන්න කියලා. එහෙනම් බොහෝ දුරට අපිට ප්‍රවේණිකව ඒ ඉගෙන ගන්න අවශ්‍ය ඒ ඥානමය ලක්ෂණ ටික ලැබිලා නැතුව ඇති. හැබැයි ඔයා වැටෙන්න එපා මං කියන්නේ. මේක ඔයාලට අදාළ නැහැ. මේක ෆේල් වුණු ළමයිට වගේ දෙන්න ඕන දේශනයක්. ඒ කියන්නේ O level ෆේල් වුණා වගේ ළමයිට. හැබැයි ඔයා ධෛර්යය වෙන්න එපා. මං එහෙම කියන්නම්කෝ. ඔයා ධෛර්යය වෙන්න එපා. ඔයාට ඉගෙන ගන්න පැත්තට අවශ්‍ය ඥාන පිහිටියේ නැති වුණාට ඔයාට වෙන දක්ෂතාවයකට අදාළ ඥාන තියෙන්න පුළුවන්. මේක එක පැත්තක් විතරයි. ඉගෙන ගන්නවා කියන්නේ එක පැත්තක් විතරයි.
ඊට වඩා තව පැති ඕන තරම් තියෙනවා. ඕන තරම් වෙන දක්ෂතාවලට අදාළ ඥාන ඔයා ගාව තියෙන. අනිවාර්යයෙන් මිනිසෙකුට එහෙම පිළිහිටලා තියෙනවා. හරි ඉගෙන ගන්න බැරි එකනට සින්දු හරි කියන්න පුළුවන්. එහෙම නැත්නම් එයා දක්ෂ මොනවා හරි ඔය වඩු වැඩ හරි නැත්නම් ඒ කලාත්මක දේවල් වලට පුදුමාකාර දක්ෂතාවයක් තියෙන. අද මම දැක්ක පුතේ මේ මම නිකන් ඉන්න ගම ඉතින් කම්මැලිකමට ඔය Facebook එක හරහා ඉතින් යනවා ඉන්න ගම. එක පෝස්ට් එකක් දැක්කා. අන්ධ මිනිස්සෙක් හරි දැන් අවුරුදු 20ක් තිස්සේ අන්ධයි ඇස් පේන්නේ අවුරුදු 20ක් තිස්සේ එයා වාහන හදනවා. ඇස් පේන්නේ වාහන හදනවා. එයාගේ තාත්තත් ගරාජ් එකක් තාත්තට තිබිලා තියෙන. ඒතර එයා චුටි කාලේ ඉඳලා ගරාජ් එකේ වැඩ කළා. ඒ ගත්ත පන්නරයත් එක දැන් එයාට ඇස් පේන්න ඕනේ. එයාට වෙන බාස්ලට හදන්න බෑ කියලා කියන වාහන පවා මෙයා හදනවා. හරි ඉතින් බලන්න. හරි. එයාගේ ඇස් දෙක පේන්නේ නැතුණට එයාට මොන පැත්තෙන් හරි ජීවිතය අරගෙන යන්න දෙයක් කර්මයේ විසින් දීලා තියෙනවා. ඒක නිසා අපි හැමතිස්සෙම දකින්න ඕනේ. ඉගෙන ගන්න බැරි නම් ඥානමය වශයෙන් වෙන දක්ෂතාවයක් අපිට දීලා තියෙනවා. ඒක නිසා මේක එක පැත්තක් විතරයි. මම ඉගෙන ගන්න දේ පැත්තට යොමු වුණ නිසා කිව්වේ. ඒක නිසා කිසිම අවස්ථාවක හිතන්න එපා එහෙම ප්‍රවේණිකව මට එහෙනම් ඉගෙන ගන්න වාසනාවක් ලැබිලා නැහැ. ඒ දක්ෂතාවය මට පිහිටලා නැහැ. ඒතර මම කොහොමද මේ ජීවිතේ ගොඩ දාගන්න? වාට අනිවාර්යෙන් ප්‍රවේණිකව තීරණය වෙලා තියෙනවා වෙන පැත්තක දක්ෂතාවයක්. ඒක හොයාගන්න. ඒක හඳුනා ගන්න එක ඔයාගේ දක්ෂතාවය. ඊළඟට ඔයා ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. ඔයා බලන්න මම මොනවටද කැමති? මම මොනවටද දක්ෂ එහෙනම්? මොකක් හරි සුවිශේෂී දක්ෂතාවයක් ඔයා ගාව තියෙන. අනිවාර්යයෙන්. හැදෙන්නේ නේද? රයිට්. එහෙනම් තේරුණාද? එහෙනම් අපි ගොවිපළ සතුන්ට අදාළව කෙලිම දැන් කතා කරමු. උදාහරණ වැඩි දැන්. ඒකට වඩා ගියා. එහෙනම් ගොවිපළ සතුන්ගේ නිෂ්පාදනය කරේ බලපාන ප්‍රධාන සාධක දෙකයි. එයාලගේ ප්‍රවේණික සාධක බලපානවා. එයාලගේ පරිසර සාධක බලපාන. අතර පරිසර සාධක කියන්නේ ප්‍රධාන වශයෙන් එයා ජීවත් වන පරිසරයේ උෂ්ණත්වය, ආර්ද්‍රතාව, ආලෝක මට්ටම, සමහර විට වර්ෂාව, සුළඟ ඔය හැමදේම බලපානවා. පැහැදිලිද? ප්‍රවේණික සාධක කියන්නේ එයාට එයාගේ මව්පිය අම්මගෙන් තාත්තගෙන් ඒ ලැබුණු නේද? ඒ ලැබුණු ඥාන වල බලපෑම කියලා අපි කියනවා. අපිත් එහෙමනේ. හරි. ඒත් අපි මුලින්ම ප්‍රවේණික සාධක ගැන කතා කරනවා. ඊළඟට අපි පරිසර සාධක ගැන අද කතා කරන්නේ නේ. අද මේ ඔක්කොම ඉවර කරන්න බෑ අපිට. අපි පරිසර සාධක ප්‍රවේණික සාධක වලට අද ආරම්භයක් දෙනවා. ප්‍රවේණික සාධක කොහොමද අපි වැඩි දියුණු කරගන්නේ කියලා අපි මෙතනදී බලනවා. ඒක ඉවර කරනවා අපි ඊළඟ මේ සෙනසුරාදා ක්ලාස් එකේ ඒක ඉවර කරලා අපි පරිසර සාධක සෙනසුරාදා ක්ලාස් එකේ කතා කරන්න පටන් ගන්නවා. එතකොට බොහෝ විට ඊළඟ සෙනසුරාදා ක්ලාස් එක වෙනකොට මේ ටියුට් එක ඉවරයි. ඊළඟ සෙනසුරාදා ක්ලාස් එක ඉවරයි. ඒ කියන්නේ ඊළඟ බ්‍රහස්පතින්දා නෙමෙයි ඊට පස්සේ බ්‍රහස්පතින්දා වෙනකොට අපි දෙවෙනි ටියුට් එක පටන් ගන්නවා. සමහර විට ඊළඟ සෙනසුරාදාම අපිට පටන් ගන්න හැකියාව ලැබෙවි. මේකේ කොටසක් කරලා ඊළඟට අලුත් ටියුට් එකකට එන්න පුළුවන් වේවි. රයිට්. අපි එන මේ ටික දෙමු පොතේ ටියුට් එකට එන්න දැන් නැවත බලන්න ටියුට් එකේ මොකද කියන්නේ? සතු නිෂ්පාදනය කෙරෙහි බලපාන සාධක කියලා මාතෘකාව දීලා තියෙනවා. යම් සතුන්ගේ නිෂ්පාදන මට්ටම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක දෙකක් ඇත. ප්‍රවේණික සාධක පරිසරය. ඒක කියවන්නේ යන්නේ දැන්. ඉතින් සත්ව නිෂ්පාදනය කෙරෙහි ප්‍රවේණික සාධක වල බලපෑම කියලා දීලා තියෙනවා. කිසියම් සතුන්ගේ නිෂ්පාදන විභවයේ එම සතාගේ ඥාන සංයුතිය අනුව තීරණය වේ. යම් සතෙක් සිදු කරන එයාගෙන් ගන්න පුළුවන් නිෂ්පාදනය එයාගේ ඥාන සංයුතිය මත තීරණය වෙලා තියෙනවා. මේ නිසා කළමනාකරන තත්වයන් වැඩි දියුණු කිරීම මගින් සතුන්ගේ ඵලදායීතාව වැඩි කළ හැකි එක්තරා මට්ටමකට පමණි. මං කිව්වේ අර ඔයා උපරිම වැඩ කරනවා. උපරිම වැඩ කරලා ඔයාට වාගේ රිසල්ට් එක ගන්න පුළුවන් එක මට්ටමයි ඔයාට තේරෙනවා. එතනින් එහාට වාගේ මට්ටම වැඩි වෙන්නෙම නෑ. ඒකට හේතුව පුතේ ඔයාට අර ප්‍රවේණිකව ඒ ඥාන වලින් ලැබිලා තියෙන සීමාවට දැන් ඔයා ඇවිල්ලා වෙන්න පුළුවන්. හරිද? ඒක තමයි මේ කියන්නේ. ඉන්න ඔබට සතුන්ගේ නිෂ්පාදනය වැඩි කිරීමක් නම් එතනින් එහාට සතුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න ඒ පරම්පරාවි කරන්න බෑ. දැන් ඊළඟ පරම්පරාවල තමයි කියන්නේ ඔවුන්ගේ ඥාන සංයුතිය වෙනස් කළ යුතුයි. තේරුණාද? දැන් අර නිෂ්පාදනය එක තැනකට ඇවිල්ලා මෙහෙම දැන් නේද? නිෂ්පාදනය දැන් අපි තුමු කළමනාකරන තත්ත්වයේ පුතේ වැඩි දියුණු කළා අපි. හරි කළමනාකරන තත්ත්වයේ වැඩි දියුණු කළා. නිෂ්පාදනයේ වැඩි වුණා. හැබැයි එක මට්ටමකට ඇවිල්ලා මේ කොහොම යනවා වැඩි වෙන්නේ ආයේ. හරි. එයයි එයා අර ඥානමය වශයෙන් ප්‍රවේණිකව තීරණය වෙලා තියෙන
ඒ උපරිම විභවස්වැන්න දක්වා ඇවිල්ලා ඉන්නේ. පැහැදිලිද? එතකොට එතනින් එහාට නිෂ්පාදනය වැඩි කරන්න මෙයාගේ ඥාන වෙනස් කරන්න ඕන. මෙයාගේ ඥාන වැඩි දියුණු කරන්න අවශ්‍ය වෙන ඕක තමයි ඔය පැහැදිලි කරන්නේ උතන. තේරුණා නේද? right. මේ සතුන් වැඩි දියුණු කිරීම ලෙස හැඳින්වේ කියලා දීලා තියෙනවා. සතුන් වැඩි දියුණු කළ හැකි ක්‍රම කියලා මාතෘකාව දීලා තියෙනවා බලන්න. ප්‍රායෝගිකව ඥාන සංවර්ධනය මගින් සත්ව නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අභිජනන කරුවන්ට කියන්නේ මේ සතුන් වැඩි දියුණු කිරීමේ කාර්යය නිරත වන අයට එකිනෙකට වෙනස් විකල්ප ක්‍රියාමාර්ග තුනක් අනුගමනය කළ හැකිය. මොනවද මේ ක්‍රියාමාර්ග තුන? එකක් අපිට පුළුවන් සතුන් ආනයනය කරන්න. වෙන රටවලින් හොඳ සත්තු අරගෙන එන්න පුළුවන්. හරි? අර දැන් උදාහරණයක් මේ වගේ නිකන්. දැන් අපේ ක්‍රිකට් කණ්ඩායම තියෙනවානේ. ඒතර ක්‍රිකට් කණ්ඩායමට පුහුණුකරුවෝ ඉන්නවනේ. අපේ රටේ හොඳ පුහුණුකරුවෙක් නැත්නම් අපි මොකද කරන්නේ? ඔව් ටොම් මූඩි හරි එක එක ඉන්නනේ. ඒ කාලේ දැන් නම් මතක නැහැ කවුද ඉන්නේ කියලා. හරි කවුරු හරි එහෙම නේද? වෙන රටකින් අපි ගෙන්න ගන්න. අපේ රටේ හොඳ නැත්තම්. ඒක තමයි මේ කියන්නේ. අපි ආනයනය කරනවා. පැහැදිලි හොඳ කෙනෙක් ආනයනය කරනවා. අපේ රටේ එළදෙන්න හොඳ නැත්තම් අපි ඕස්ට්‍රේලියාවේ හොඳ එළදෙන්නු ටිකක් අරන් එනවා. අර අපේ අතීතයේදී නේද කුමාරිකාවෝ නේද අර ඒ රජ බිසවරු ඉන්න අය හොඳ නැති වුණා මේ ඉන්දියාවෙන් එහෙම ගෙනාවේ බිසවරුනේ. අවස්ථා කීපයකදී එහෙම අපේ ගෙනල්ලා තියෙනවනේ. ඉතින් ඒ වගේ තමයි මේක. ඊළඟට වරණය කියන්නේ ඉන්න අයගෙන් හොඳම කෙනා තෝරගන්න. නැත්නම් හොඳම අය තෝරගන්න එක තමයි වරණය. අපි ඉස්සරහට කතා කරමු. ඊළඟට අභිජනන ක්‍රම භාවිතයකට අපි වෙනම එමු. පැහැදිලිද? එහෙනම් විකල්ප ක්‍රියාමාර්ග තුනයි. එක්ක සතුන් ආනයනය කරනවා. එහෙම නැත්නම් ඉන්නේ උන්ගෙන් හොඳම අය තෝරගන්නවා. ඊළඟ එක අපි කියන සතුන් අභිජනනය කිරීමක් කරන්න පුළුවන්. පැහැදිලිද? right. ලියන්න ආනයනයේ යටතේ සතුන් ආනයනයේ යටතේ ඥානමය වශයෙන් උසස් විදේශීය પરම්පරාවන් දේශීය પરම්පරාවන් සඳහා විකල්ප ලෙස ආදේශ කිරීම මෙහිදී සිදු කරයි. හරි ආදේශ කිරීම මෙහිදී සිදු කරයි. තේරෙනව නේද? අපේ රටේ අය වෙනුවට වෙන රටකින් අපි සත්තු ගේනවා කියන එක. අපේ අය අයින් කරලා ගේනවා. දැන් අපේ ගෑන් ළමයි අපිට හොඳ නැහැ කියලා හිතුනොත් අනාගතේ නේද? පිළි ළමයිට මම කියන්නේ. අපේ ගෑන් ළමයි හොඳ නැහැ කිව්වොත් උඹලා පැත්තකට දාලා අපි මොකද කරන්නේ? අපි ගේනවා අපේ රටින්. මම දැක්කා මේ එහෙම මේ ලෝකේ එක රටක මේ එහෙම කාන්තාවෝ හරි මනමාලියෝ වෙන්දේසියක් හරි මොකක් හරි එහෙම එකක් තිබුණා. අපිට කැමති මනමාලිය වෙන්දේසියෙන් අරගෙන එන්න පුළුවන්. එහෙම මොකක් හරි එහෙම එකක් තිබුණා. හරි මනමාලියෝ හරි මොකක් හරි. දැන් මනමාලියෝ තිබුණේ. ඒක තමයි මට මතක් වුණේ. ඒතර මම දැක්ක එතන කමෙන්ට් එකක් දාලා තියෙනවා. හරි අපේ උන් අපිට එපා අපි හරින් දැන් අර ගේනවා. හරි වෙන්දේසිය දාලා තියෙනවානේ වෙන්දේසියෙන් අරගෙන එනවා. පැහැදිලි? මම හිතන්නේ මේ රටේ මේ පිරිමියට වඩා එහෙම කාන්තාව වැඩි හරි මොනවා හරි එහෙම එකක් තියෙනවා. ඒකට අර වෙන්දේසිය දාලා බැලන්ස් නැහැනේ. හරි පිරිමින්ට වඩා ගැහණු අය වැඩි. ඒතර අතිරික්තයක් තියෙනවා. ඒතර අතිරික්තය වෙන්දේසි කරනවා. පැහැදිලිද? right. ඒකටම ලියන්න නමුත් සාර්ථක ක්‍රමයක් නොවේ. ඔය එහෙම ගේනවා කියවට ඒක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. හරිද? නමුත් ඒ සාර්ථක ක්‍රමයක් නොවේ. ලියන්න මේ හරක් ගේන එකත් සාර්ථක ක්‍රමයක් නෙමෙයි කියලා කියන්නේ. නමුත් සාර්ථක ක්‍රමයක් නොවේ. හරි. නමුත් සාර්ථක ක්‍රමයක් නොවේ. හරි. ඊළඟට වරණය. ඒතර වරණය කියන්නේ මම කියුවා දැන් හිතන්න ගහණයක් ඉන්නවා, සත්ව ගහණයක් ඉන්නවා. ඒතර ඒ සත්ව ගහණයෙන් අපි පුතේ දැන් අපි බලාපොරොත්තු වෙන ලක්ෂණයක් මොන හරි තියෙනවනේ. ලක්ෂණ තියෙනවා. අපි බලනවා අපි බලාපොරොත්තු වෙන ලක්ෂණේ හෝ ලක්ෂණ තියෙන කාටද? ඒ සත්තු අපි තෝරා ගන්නවා. අනිත් ඒ බලාපොරොත්තු වෙන ලක්ෂණ නැති අය ඉන්නවනේ.
හරි බලාපොරොත්තු වෙන ලක්ෂණ නැති අපි මොකද කරන්නේ අයින් කරනවා. සාමාන්‍යයෙන් අපි ඒකට කියනවා පිටලෑම කරනවා කියලා. මොකද්ද වචනය? පිටලෑම. ඒ කියන්නේ නුසුදුසු ලක්ෂණ සහිත සතුන් රැළකින් අයින් කරනකොට යම් ගහණයකින් අයින් කරනකොට ඒකට අපි කියනවා මොකක් කියලාද? සතුන් පිටලෑමක් කරනවා කියලා. රයිට්. ලියාගන්න මේ විදිහට. ගහණයක නුසුදුසු ආවේනික ලක්ෂණ පෙන්වන සතුන් එමරැලෙන් ඉවත් කරන අතර එහෙම ලියන්න. සතුන් එමරැලෙන් ඉවත් කරන අතර අභිජනකයෙකුගේ අවශ්‍යතාව අනුව ලක්ෂණ පෙන්වන්නා වූ සතුන් පමණක් ඊළඟ පරම්පරාව බිහි කිරීම සඳහා ඊළඟ පරම්පරාව බිහි කිරීම සඳහා ඊළඟ පරම්පරාව බිහි කිරීම සඳහා ජනකයන් ලෙස තෝරා ගැනීමයි. ජනකයෝ කියන්නේ මව්වරු මව්පියෝ කියන අදහස ජනකයන් ලෙස තෝරා ගැනීමයි. පැහැදිලි නේද? තොර නැවත කිව්වොත් සරල අදහස නුසුදුසු ලක්ෂණ සහිත සත්තු පුතේ අපි අයින් කරනවා, පිටලෑම කරනවා. ඒ වචනේ ලියන්න බැරි වුණානේ. පොඩ්ඩක් ඕනනම් පැත්තකින් ලියන්න පිටලෑම කියලා. අපි ඉස්සරහට කොහොමද කතා කරන සතු කුකුළු පාලනය යටතේ සතුන් පිටලෑම ගැන වෙනම කතා කරන්න තියෙනවා. ඒතර ඒ සත්තු ටික අයින් කරනවා. ඊට පස්සේ බලනවා හොඳ ආවේනික නියමිත නැත්නම් අභිජනකයා බලාපොරොත්තු වෙන ලක්ෂණ සහිත සත්තු ටික බලලා ඒ කට්ටිය තෝරාගෙන එයාලා පාවිච්චි කරනවා ඊළඟ පරම්පරාව බිහි කරන්න අම්මලා තාත්තලා විදිහට. තේරෙනවද පුතේ? නුසුදුසු සත්තු ටික අයින් කළා, හොඳ ලක්ෂණ බලාපොරොත්තු වෙන ලක්ෂණ ටික තියෙන සත්තු ටික ගත්තා. ඒ ගැහැණු සහ පිරිමි සත්තු අපි අම්මලා තාත්තලා විදිහට පාවිච්චි කරලා ඊළඟ පරම්පරාව බිහි කරන්න ජනකයන් විදිහට යොදා ගන්නවා. පැහැදිලිනේ? ඒක තමයි ඔය කියන්නේ. එතකොට මේ වර්ණය සඳහා පුතේ අපි කියනවා වඩා සුදුසු වෙන්නේ. මේ වර්ණය කරන්න වඩා සුදුසු වෙන්නේ පරම්පරා අන්තරය කෙටි සත්ව විශේෂ සඳහා කියලා. එතකොට මොකද්ද මේ පරම්පරාන්තරය කියන්නේ? පරම්පරාන්තරය කියන්නේ පරම්පරා දෙකක්. එක ළඟ පරම්පරා දෙකක් අතර තියෙන කාලපරාසය. එතකොට එක ළඟ පරම්පරා දෙකක් අතර කාලපරාසය අඩුයි නම් අපි කියනවා වඩා සුදුසුයි මේ වර්ණය කියන ක්‍රමය. right. ඊළඟ පොයින්ට් එකෙන් ලියන්න. පරම්පරා අන්තරය කෙටි සත්ව විශේෂ සඳහා වර්ණය ඊතා ඵලදායී වේ.
ඒකටම ලියන්න පරම්පරා අන්තරය යනු පරම්පරා අන්තරය යනු පරම්පරා දෙකක් අතර කාල පරාසයයි. 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 right. වාගේ ටියුට් එකේ පුතේ එහා පැත්තේ මම දාලා තියෙනවා මේ ගොවිපළ සතුන් විශේෂ කීපයක පරම්පරා අන්තරය. ඒක වාට එක බලා ගන්න පුළුවන්. එතකොට කෙටිම පරම්පරා අන්තරයේ තියෙන එහෙම මතක තියාගන්න. කෙටිම පරම්පරා අන්තරයේ තියෙන කාටද? කුකුලන්ට. මතක තියාගන්න. කෙටිම පරම්පරා අන්තරයේ තියෙන කුකුලන්ට. එහෙනම් කුකුලෝ වර්ණය කිරීමක් අපිට කිරීමේ හැකියාවක් තියෙන. හැබැයි අපි ගවය වගේ ගත්තොත් පුතේ වර්ණය කියන එක ප්‍රායෝගික අඩුයි. මොකද පරම්පරාන්තරය අවුරුදු 4ක් 5ක් විතර තියෙනවා කියලා අපි කියනවා. කියන්නේ පරම්පරා දෙකක් අතර පරතරය අපි කියනවා අවුරුදු 4ක් 5ක් විතර යනවා. ඒතර ඒ වගේ අවස්ථාවක වර්ණය කියන එක අපි කියනවා ටිකක් ප්‍රායෝගික අඩුයි. මතක තියාගන්න. හරි. දැන් අපි කතා කළා සතුන් වැඩි දියුණු කිරීමේදී අභිජනකයන්ට යොදා ගන්න පුළුවන් විකල්ප ක්‍රම වලින් දෙකක් පුතේ. මොනවද විකල්ප ක්‍රම 3? ආනයනය, සතුන් ආනයනය, වර්ණය, ඊට පස්සේ සතුන් අභිජනනය කිරීම. දැන් අපි ආනයනය හරි වර්ණය හරි දැන් අපිට තියෙනවා පුතේ සතුන් අභිජනනය කිරීම කියන කොටස කතා කරන්නේ. right. මෙතනදී අපි කරන්නේ සතුන් අභිජනනයේදී කරන්නේ. හැබැයි අභිජනනයක් කරන්න කලින් පුතේ අපි වර්ණයක් කරන්න ඕනේ. ඒක මතක තියාගන්න ඔයා. හරි. චුට්ටක් ඉන්න. හරි. අභිජනනයකට යන්න කලින් ඔයා මොකද කරන්න ඕනේ? ඔයා වර්ණය කරගන්න ඕන. ඔයා හොඳ ගැහැණු සත්තු පිරිමි සත්තු ටික තෝරා ගන්න ඕන. ඒ තෝරාගත්ත ගැහැණු සහ පිරිමි සත්තු ඊට පස්සේ මොකද කරන්නේ? සංවාසයේ යොදවනවා. එහෙම නැත්නම් අපි මුහුම් කරනවා කියලාත් කියනවා. ඒකට කියනවා අපි අභිජනනයක් කියලා. ඔළුවට ගියාද ඒක? දැන් අපි වර්ණයේදී ඔයා දන්නවා හොඳ ගැහැණු සත්තු සහ හොඳ පිරිමි සත්තු ටික. අභිජනකයා බලාපොරොත්තු වන ඒ ලක්ෂණ සහිත ගැහැණු සත්තු ටිකකුයි පිරිමි සත්තු ටිකකුයි අපි තෝරා ගන්නවා. ඊළඟට අපි එතනින් නතර වෙන්නේ. ඊළඟට අපි මෙතනදී කරන්නේ හරි. ඒ සත්තු අපි අවශ්‍ය පරිදි මොකද කරන්නේ? සංවාසයේ යොදවනවා. එහෙම නැත්නම් අපි මුහුම් කිරීමක් කරලා ඊළඟට හදාගන්න ඊළඟට පරම්පරාව හදාගන්නවා. මේකට කියනවා අපි අභිජනනයක් කියලා. ඒතර මේකෙත් පුතේ අවස්ථා දෙකක් තියෙනවා කියලා අපි කියනවා. අවස්ථා දෙකක් තියෙනවා. මොනවද අවස්ථා දෙක? එකක් අපි කියනවා සහාභිජනනයක් කියලා. ටියුට් එකේ වචන තියෙන නිසා මම බෝඩ් එකට වැඩිය අවධානය දෙන්නේ ලියන්න යන්නේ නැහැ. ඔයාලට ටියුට් එකේ වචන තියෙනවා බලා ගන්න පුළුවන්. සහාභිජනනය කියලා කියනවා පුතේ. අනිත් එකට අපි කියනවා දෙමුහුන් අභිජනනයක් කියලා. එතකොට මේක හරියට මේ අන්ත දෙකක තියෙන අවස්ථා දෙකක් වගේ. දරුවනේ සහාභිජනනයේදී මම ඒකත් පැහැදිලි කරන්නම්. ඔහොමම සහාභිජනනයේදී අපි කියනවා කිට්ටු ඥාතීන්. එහෙම නැත්නම් ප්‍රවේණිකව දුරස්ත නැති. ඒක තමයි ඔය කියන්නේ. හරි කිට්ටු ඥාතීන් අතර අපි අභිජනන ක්‍රියාවලියක් කරනවා. ඒක හරියට මේ වගේ. තාත්තයි දුවයි. මේ මනුස්ස ලෝකෙට නෙමෙයි සත්ත්ව ලෝකෙට. යාලට ඒක අදාළ නැහැනේ. තාත්තයි දුවයි, අම්මයි පුතයි, තාත්තයි මිනිබිරි. ඒ වගේ වෙන්න පුළුවන්. අන්න එහෙම ඥාතීන් අතර අභිජනනයක් කරනවා නම් ඒකට කියනවා පුතේ අපි මොකක් කියලාද? සහාභිජනනයක් කියලා. ඒතර ප්‍රවේණිකව දුරස්ත ජීවීන් දෙදෙනෙක් හෝ කීප දෙනෙක් අතර අපි අභිජනනයක් කරනවා නම් ප්‍රවේණිකව දුරස්ත දෙන්නේ. හරි අපි ඒකට කියනවා මොකක් කියලාද? දෙමුහුන් අභිජනනයක් කියලා. මොකක්ද ඒකට කියන්නේ? දෙමුහුන් අභිජනනයක් කියනවා. හරි. දැන් මෙහෙම සරල උදාහරණයක් කිව්වොත් දැන් ඔය නෑන මස්සිනා විවාහ කියන්නේ අන්න සහාභිජනනයක්. ඒක ඇත්තට හොඳ නෑ කියලාත් අපි කියනවානේ. අපි ඉස්සරහට කතා කරමු. නෑන මස්සිනා කියලා කියන්නේ නිකන් සහාභිජනනයක් වගේ. ඒතර ඔයා දුර පළාතක ඉන්න අයියා කෙනෙක් හරි නංගි කෙනෙක් හරි විවාහ වෙනවා. ඒතර ඔය දෙන්න ප්‍රවේණිකව ගොඩාක් දුරස්ත දෙන්නෙක් වෙන්න පුළුවන්. ඒතකොට ඒක දෙමුහුන් අභිජනනයක්. ඔයා එතනින් එහාටක් ගිහිල්ලා ඔයා පිටරට වෙන රටක කෙනෙක් විවාහ කරගන්නවා. එහෙම නැත්නම් ඔයා අපේ රටේම වෙන ජාතියක කෙනෙක් විවාහ කරලා මේවා මේ වැරදි ආදර්ශයට ගන්න එපා. මෙහෙම කිව්වට මම මේ උදාහරණ කියන්නේ. එතකොට ඒක පුතේ දෙමුහුන් අභිජනනයක්. ඇයි ඔයාගේ සහ එයාගේ ඥාන විශාල වශයෙන් වෙනස්කම් තියෙනවා. හරි. එතකොට එතන සිද්ධ වෙන්නේ අපි කියනවා මොකද්ද?
දෙමුහුන් අභිජනනයක් කියලා. හැබැයි ඔයා නෑනමස්සිනා ඒ වගේ විවාහයක් කරගත්තොත් එහෙම නැත්නම් සමහරට ඔයාලගේ ගමේම තව ටිකක් හරි ළඟින් ඥාති වෙන පවුලකින් විවාහයක් කරගත්තොත් ඒක බොහෝ දුරට මොකක් වෙනවද? ඒක සහාභිජනනයක් වෙනවා. පැහැදිලිද? එහෙනම් සරලව මතක තියාගන්න සහාභිජනනය කියන්නේ කිට්ටු ඥාතීන් අතර සිදුවන අභිජනනයක්. දෙමුහුන් අභිජනනය කියලා කියන්නේ ප්‍රවේණිකව දුරස්ත ඒ කියන්නේ ඥාතිත්වයක් නැති දෙන්නෙක් අතර සිදුවන අභිජනනයක් කියලා අපි කියනවා. කාරණාව පැහැදිලි නේද? අපි ඒක පොඩ්ඩක් සටහන් කරගෙන යමු. එහෙනම් ලියන්න මේ විදිහට අභිජනන ක්‍රම භාවිතයේ යටතේ පුතේ මේ ඉඩ තියලා තියෙනවනේ ඒකේ ලියන්න ඔයා වර්ණය මගින් සත්ව ගහණයක ඊළඟ පරම්පරාව බිහි කිරීම සඳහා සුදුසු මව්පියන් තෝරාගත් පසු එම සතුන් අභිජනකයාගේ අවශ්‍යතාව පරිදි සංවාසයේ යෙදවීම අභිජනනය ලෙස හැඳින්වේ. හරි පැහැදිලිද? අපි තව චූටි කොටසක් කතා කරමු. සහාභිජනනයේ කොටස අපි අද කතා කරමු. ඒතර මේ පිටුව ඉවරයි. රයිට් එහා පැත්තේ තව චූටි කෑල්ලක් තියෙනවා. ඒකත් ඕනනම් අපි කරමු. දෙමුහුන් අභිජනනයේ කොටස අපි අද සාකච්ඡා නොකරෙමු. අපි ඒක ඊළඟ ක්ලාස් එකට ඒ කියන්නේ වැඩි නෑ. හෙට සිකුරාදා අනිද්දා. ඒතර ළඟ හම්බ වෙන්නේ. ඒක වැටෙන්නේ. ඒතර අවුලකුත් නෑ. මේ ටික අමතක වෙන්නේ නෑනේ. ඒතර දෙමුහුන් අභිජනනයේ සම්බන්ධ කොටස් ටික අපි එතකොට කතා කරනවා සෙනසුරාදා ක්ලාස් එකේ. හරි අපි අතෙන්ට එනකන් සාකච්ඡා කරගෙන යමු. හරි. එතකොට ලියන්න සහාභිජනනයේ යටතේ මම එක පැහැදිලි කළා පුතේ වාට. කිට්ටු ඥාති සම්බන්ධතාවයකින් යුත් සතුන් අතර මුහුම් කිරීම සහාභිජනනය ලෙස හැඳින්වේ. right ඊට පස්සේ ඔයාගේ ටියුට් එකේ මෙහෙම එකක් කියන ඕක සමහරවිට දැන් පැහැදිලි වෙන්නේ නැති වෙයි. ඊට පස්සේ උතන යට පොඩි chart එකක් අඳ ගන්න තියෙනවා. ඒක අඳහම ඔයාලට හොඳටම පැහැදිලි වෙයි. අපි නමුත් ඒක කියවා ගමු. යම් සතෙකුගේ පෙළපත කියන්නේ පරම්පරාව ඔය නේද අපේ පරණ අය එන ලොකුවට කියවන්නේ අපේ පෙළපත අහවල් පෙළපතක් කියලා. ඒතර ඒ වගේ යම් සතෙකුගේ පෙළපතේ එකක් හෝ ඊට වැඩි පොදු මුතුන් මිත්තන් මම ඒක පැහැදිලි කරන්න මොකද්ද ඔය කියන එක පොදු මුතුන් මිත්තන් සංඛ්‍යාවක් සහිත සතුන්
අභිජනනය වූ සතුන් හෙවත් සහාභිජනිතයන් ලෙස හැඳින්වේ. ඒ කියන්නේ යම් පරම්පරාවක පුතේ කාට හරි පොදු මුතුන් මිත්තෙක් ඉන්නවා නම් හරි එයාගේ පරම්පරාව තුල පොදු මුතුන් මිත්තෙක් ඉන්නවා නම් එක්කෙනෙක් හෝ කීප දෙනෙක් ඉන්නවා. අන්නේ අර අපි කතා කරන ජීවියා සලකන ජීවියා අපි කියනවා සහාභි ජනනය වූ ජීවියෙක්. එහෙම නැත්නම් සහාභි ජනිතයෙක් කියලා කියනවා. පැහැදිලිද? හරි සහාභි ජනිතයෙක් කියලා කියනවා. හරි සහාභි ජනිතයෙක් කියලා තමයි තියෙනවා. සහාභි ජනකයෙක් නෙමෙයි සහාභි ජනිතයෙක් කියලා අපි කියනවා. පැහැදිලිද? මේ බලන්න මම chart එකක් දෙනවාට. එන්න මෙහෙමයි ඔය කියන්නේ. දැන් හිතන්න පුතේ ඔයා ඔන්න A කියලා කෙනෙක් ඉන්නවා. අපි මෙහෙම හිතමු. A කියන්නේ පිරිමි සතෙක් තාත්තා. ඔයාලා මේ සංකේත දන්නව නේද? A කියන්නේ තාත්තා. හරිද? ඊළඟට B කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. එයා අම්මා. අපි මේ දෙන්නව මුහුම් කරනවා. දෙන්නව මුහුම් කරලා අපි හදාගන්නවා පුතේ E කියන කෙනාව හදාගන්න. අපි හිතමු මේ E කියන කෙනා ගැහැණු සතෙක් වුණේ කියලා. ඒ වගේම මම මෙහෙම කරනවා A කියන පිරිමි සතාව තාත්තව වෙන අම්මෙක් එක්ක. හරි මේ අම්මා නෙමෙයි තව අම්මෙක් එක්ක C කියන අම්මා. හරි මුහුම් කරනවා. අපි හිතමු ඔන්න C අම්මා. එයාගේ මුහුමෙන් ඒ දෙන්නගේ මුහුමෙන් ලැබෙනවා අපිට ABC එක D කියලා ගමු sorry. හරි එතකොට මෙතන E කියන කෙනාව ලැබෙනවා. පැහැදිලිද? ඉතින් අපි හිතමු මේ E කියන කෙනා පිරිමි කෙනෙක් වුණා කියලා. හරි E කියන කෙනා පිරිමි කෙනෙක් වුණා. දැන් මම මොකද කරන්නේ? මේ දෙන්නව මුහුම් කරනවා පුතේ. එහෙම මුහුම් කරපුවාම අපි හිතමු අපිට ලැබෙනවා X කියන කෙනා කියලා අපි හිතමු. හරි එයා ගැහැණු කෙනෙක් හරි පිරිමි කෙනෙක් හරි ඒක අපි අදාළතාවයක් නැහැ. අපි ඒක නොසලකා ඉමු. දැන් බලන්න මෙන්න මේ X ගේ හොඳට තේරුම් ගන්න. හරි පුතේ X ගේ අම්මා හරි මේ අම්මා D තාත්තා E. හරිද? X ගේ අම්මා D තාත්තා E. හරි එතකොට අම්මගේ හොඳට තේරුම් ගන්න. අම්මගේ තාත්තා A තාත්තගේ තාත්තත් A. හරි අම්මගේ තාත්තත් A තාත්තගේ තාත්තත් A. ඒ කියන්නේ හරියට මේ වගේ. දැන් අපේ සමාජ සිද්ධියක් මුල් කරගත්තොත් දැන් A B දෙන්න විවාහ වෙනවා. අපි හිතමු A දෙන්නගේ විවාහෙන් D කියලා දරුවෙක් පිරිමි දරුවෙක් ලැබිලා ඉන්නවා. මේ අම්මා එක්ක මිය ගියා එක්ක මේ පවුල අතෑරලා ගියා කියලා හිතන්න. මේ තාත්තා වෙන අම්මෙක්ව පුංචි අම්මෙක්ව ගේනවා. ඒ දෙන්න එකට ජීවත් වෙනකොට ඉතින් නිකන් ඉන්නේ නෑනේ පුතේ. එතකොට ඔන්න ඒ ප්‍රතිඵලයෙන් ඊව ලැබෙනවා. ඒ මෙයාගේ නංගියෙක් දැන් ඇත්තටම. එනේ නංගියෙක් තමන්ගේ තාත්තගේ තව තමයි නංගියෙක්. එහෙනම් මේ දෙන්න කිට්ටු ඥාති ඉන්නේ. මොකද උන් දෙන්නගේම තාත්තලා එකෙක්. එහෙනම් උන් දෙන්න මේ පට්ට කිට්ටු ඥාතීන් අයියයි නංගි. දැන් මේ අයියයි නංගි අතර අප්පා කියන්නත් ලැජ්ජයි. හා කමන්නේ. අයියයි නසත්තුනේ. අයියයි නංගි අතර තමයි මේ වැඩේ වෙන්නේ. එහෙනම් මේක මොකද්ද? මේක සහාභි ජනනයක්. පැහැදිලි නේද? මේ අයියයි නංගි. මේ එකම තාත්තා. එකම තාත්තගේ දරුවෝ. අම්මා වෙනස්. ඒක හරි. නමුත් තාත්තා එකයි. එහෙනම් මුන් දෙන්න ඥාතීන්. එහෙනම් මේක සහාභි ජනනයක්. එහෙනම් ඒක සහාභි ජනිතයක්. ඒක මොකಾದ? සහාභි
ජනිතය. තේරෙනව නේද? right. දාගන්න ඔය chart එක ඔයාලගේ ඔය හිස් ඉඩේ දාගන්න ටියුට් එකේ. ඔය හිස් ඉඩේ දාගන්න. මේකේ ප්‍රශ්න නෑ නේද? තේරුණා නේද ඔයාලට? ගැටලුවක් නෑනේ නේ? සරල උදාහරණයක් අර මං සත්තු නැතුව මං අර කියපු උදාහරණේ ටිකක් ඔළුවේ තියාගත්තාම ඒක වාට හොඳට ගලප ගන්න පුළුවන්. එතකොට පැහැදිලිව මේ අයියයි නංගි කියලා තේරෙනවා. හරි? මේ අයියයි නංගි කියලා තේරෙනවා ඔයාලට. එතකොට අයියයි නංගි කියන්නේ එතකොට කිට්ටු ඥාතියින්නේ. එහෙනම් ඒක සහාබි ජනනයක් වෙලා තියෙන්නේ නේ. හරි එතකොට අද කවුරු හරි ටියුට් එක නැතුව සම්බන්ධ වෙලා ඉන්නවා නම් මම රෙකෝඩින් එක දානවා පොතේ. මට ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක එවලා තියන්න. රෙකෝඩින් සමහර ඒවා ප්‍රයිවට් දාන්නේ. එතකොට YouTube එකට ප්‍රයිවට් අප්ලෝඩ් කරපුවාම ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක ඕන ඔයාලට බලන්න. එතකොට අපි මේත් එක්කම දැන් හරි මං කිව්වා ඔයාලට ඊළඟ මාසෙ මුල අපි කෘෂි ආර්ථික විද්‍යාවටත් මේ විදියටම පන්තියක් කරනවා. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් ඒකටත්. කෘෂි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ ඇත්තටම ඔයාලට ගොඩක් වැදගත්. බහුවර්ණ අනිවාර්යෙන් 4ක් නම් ෂුවර්. කෘෂි ආර්ථික විද්‍යාවෙන් බහුවර්ණ 4ක් එනවා. බලන්න ගිය අවුරුද්දේ බහුවර්ණ 4ක් මට මතකදෙන ඇවිල්ලා තියෙන හැම අවුරුද්දෙම මෙහෙම තමයි. ව්‍යුහගත කොටසක් එනවා ගිය අවුරුද්දේ ව්‍යුහගත කොටසක් සහ රචනා ප්‍රශ්නයක් ආවා. රචනා ප්‍රශ්න හරි ලේසි. පිරිවැය සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණේ. වගුව සම්පූර්ණ කරලා ඔයාලා තමයි මෙතන ඉගෙනගෙන නැති වෙති තාම. එනිසා මම කියන එක ඇත්තට තේරෙන්නේ නැති වෙයි. පිරිවැය සම්බන්ධ වගුවක් තමයි තිබුණේ. ඉතින් ලකුණු ගන්න ලේසි කෘෂි ආර්ථික විද්‍යාවේ ගොඩක් දුරට. මොකද ගණන් වගේ පොඩි ගණන් හදන්න තියෙන්නේ. ඒ ටික ගොඩ දාගත්තොත් නම් ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් අහපව් පේපර් එකේ. ඉතින් මම ගොඩක් දුරට උත්සාහ කරනවා ඒ පාඩමත් ළමයි වෙනුවෙන් ඉක්මනින්ම ආවරණය කරලා දෙන්න. හරි මම හිතනවා ඔයාලා ඇඳ ගන්න ඇතේ. අපි එහා පැත්තට යමු පුතේ ටියුට් එකේ. එහා පැත්තේ තිත්තිරි ටිකක් නැත්තම් හිස්තැන් ටිකක් තියෙනවා. අපි ඒ ටික සම්පූර්ණ කරගමු. තියෙනව නේද? හිස්තැන් ටිකක්. ඒකේ ලියන්න මේ ආකාරයට මේ විදියට ඉහත සටහනට අනුව හරි ඉහත කියපුවම දැන් ඔයා උඩ බලන්න එපා.
උඩ පේන්න නුකුත් නැහැ. එහා පැත්ත. ඒකට අපි ඒකට වෙන ලියන්න ක්‍රමයක් නැති නිසා අපි එහෙම ලියනවා. ඉහත සටහනට අනුව x ගේ මව්පියන් d හා e වේ. ඔව් නේ. x ගේ මව්පියන් d හා e වේ. x ගේ මව්පියන් d හා e වේ. ඔවුන් දෙදෙනාගේම පියා a වේ. හරිනේ නේ. ඔවුන් දෙදෙනාගේම පියා a වේ. ඔවුන් දෙදෙනාගේම පියා a වේ. ඔවුන් දෙදෙනාගේම පියා a වේ. එහෙයින් a සැලකූ විට එබැවින් a සැලකූ විට එබැවින් a සැලකූ විට d හා e යන දෙදෙනාගේම 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 පොදු මුතුන් මිත්තකු වේ. d හා e යන දෙදෙනාගේම පොදු මුතුන් මිත්තකු වේ. හරි පොදු මුතුන් මිත්තකු වේ. තම පරම්පරාවේ මේ x ගැන තමයි ඔය කියන්නේ. තම පරම්පරාවේ එවැනි පොදු මුතුන් මිත්තකු තම පරම්පරාවේ එවැනි පොදු මුතුන් මිත්තකු තම පරම්පරාවේ එවැනි පොදු මුතුන් මිත්තකු සිටින නිසා එවැනි පොදු මුතුන් මිත්තකු සිටින නිසා x සහාභිජනිතයකු වේ. x සහාභිජනිතයකු වේ. පැහැදිලි නේද? x සහාභිජනිතයකු වේ. right. ඊළඟට අපි තව විනාඩි 5ක් විතර අරගෙන මේ ටික ඉක්මනට කරලාමු. ඒතර මේ පිටුව ඉවරයි. අමාරු නෑ නෝට් එක දීලා තියෙන පොතේ. සහභිජනනයේ භාවිත කියලා භාවිත දෙකක් වාට මම දීලා තියෙනවා. පළවෙනි එක තමයි පුතේ දැන් සහභිජනනයේ අපි භාවිත කරනවා යම් පරම්පරාවක ලක්ෂණ එක දිගටම නොවෙනස්ව පවත්වා ගන්න අවශ්‍ය නම් අපි කරන්නේ සහභිජනනයක්. මොකද දෙමුහුන් අභිජනනයක් වුණොත් බාහිර ඥාන එනවනේ. ඒතර බාහිර ඥාන පරම්පරාවට කලවම් වුණොත් ලක්ෂණ වෙනස් වෙනවා. එහෙනම් තේරුම් ගන්න අපිට යම් පරම්පරාවක ලක්ෂණ ඒ මට්ටමේම තියා ගන්න ඕන වෙනස් නොවි අපි කරන්න ඕනේ සහභිජනනය. හරි? ඒ පරම්පරාවේ නැත්නම් ඒ ඥාතීන් අතරම අපි අභිජනන ක්‍රියාවලිය කරගෙන යන්න ඕන. දෙවෙනි එක කියනවා ආවේනික රෝග හා විවිධ අස්වාභාවික සතුන් පට්ටිවලින් ඉවත් කිරීම සඳහා. ඒ කියන්නේ මේ දැන් අපි ඉස්සරහට කියනවා මේ ගැන සහභිජනනයේදී පුතේ මොනවා හරි සැඟවුණු ලක්ෂණ තියෙනවා නම් යම් පරම්පරාවක ජීවින් අතර ඒවා මතුවෙනවා. දැන් ඔකට හොඳ උදාහරණයක් තියෙන අද කාලේ මැද්දේ මට මේ ටික පැහැදිලි කරන්න දැන් ඔය ඇයි අපි දැන් ලේ ඥාතීන් අතර විවාහය එපා කියන්නේ? ඉස්සර නම් ඕකනේ ගොඩක් දුරට අපේ ලොකු පවුල් වල නැතර වලව් පරම්පරාවල තිබුණේ. ලේ ඥාතීන්ගේ විවාහයනේ ගොඩක් දුරට තිබුණේ. නේ? නෑනනම් මස්සිනාටයි එහෙම එකක් තිබුණානේ. හැබැයි දැන් ඒක එපා කියලා කියනවනේ. දැන් ඇත්තටම කියන්නේ පුළුවන් තරම් දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයම් පළාත ගත්තොත් මේ පුළුවන් නම් පළාතෙන් එළියට යන්න කියලා කියන්නේ. හරි පළාතෙන් එළිය එක්කෙනෙක් හොයාගන්න කියලා කියන්නේ. හරි ඒ වගේම විවාහ වෙන්න කලින් අනිවාර්යෙන් දෙන්නගේ රුධිරය පරීක්ෂා කරලා බලන්න කියලා කියනවා. මොන රෝගයේද? හරි තැලිසීමියාවනේ. ඒතර මේ තැලිසීමියා රෝගය අපි තුල සැඟවිලා තියෙන්න පුළුවන්. අපි එවැනි රෝග වාහකයෙක් වෙන්න පුළුවන්. බැරි වෙලාවත් එවැනි රෝග වාහක දෙන්නෙක් විවාහ වුණොත් ඒ පරම්පරාවෙන් ඊළඟට උපදින දරුවා බොහෝ විට 100%ක් එහෙම කියලා කියන්නේ බොහෝ විට තැලිසීමියා රෝගියෙක් වෙන්න පුළුවන්. හරි? ඒ අර කිට්ටු ඥාතීන් අතර මේ විවාහයේදී එවැනි තත්ත්ව ඇතිවීමේ හැකියාව වැඩි. මොකද ඒ පරම්පරාව තුල ඒ අදාළ තැලිසීමියා රෝගයට අදාළ ඒ ඥාන තියෙනවා නම් සැඟවුණු ඥාන තියෙනවා නම් හරි ඔකද නිලීන ඥාන සම්බන්ධයක් වෙන මේක ශාක අභිජන්නේ පාඩමේ තමයි හොඳටම පැහැදිලි කරන්න පුළුවන්. එතන අපි ඔය නිලීන ඥාන ගැන එහෙම කතා කරන නිසා ඒතර මේ නිලීන ඥාන අපි දන්නවා එකට එකතු වුණොත් නිලීන ඥාන දෙකක් එකට එකතු වුණොත් ඒක බාහිරට ලක්ෂණය
නිරූපණය කරන්න හේතු වෙනවානේ. ඒ වෙනි තත්ත්වයක් තමයි වෙන්නේ. ඉතින් ඒක වෙන්න පුළුවන් කියනවා මේ සහාභිජනනයේදී. ඉතින් ඒක අපි ප්‍රයෝගී කරගන්නවා යම් પરම්පරාවක් තුළ එවැනි අහිතකර ලක්ෂණ තියෙනවද කියලා බලලා එවැනි ජීවීන් මොනවා කරන්නද පුතේ? ඉවත් කිරීමක් කරන්න. ඒක තමයි ඔය කියන්නේ. ඊළඟට සහාභිජනනයේ අහිතකර බලපෑම් තියෙනවා. බලන්න නිෂ්පාදනයේ පහළ වැටීමක් වෙනවා පුතේ. වර්ධනය දුර්වල වෙනවා. සඵලතාව කියන්නේ ඊළඟ પરම්පරාව බිහි කිරීමේ හැකියාව සරු බව කියන එක අඩු වෙනවා. රෝග සඳහා ප්‍රතිරෝධී බව අඩු වෙනවා. ශරීර ප්‍රමාණය කුඩා වෙනවා. උපත් බර අඩු වෙනවා. ඒ වගේම ජීවිතාව බලනකොට අඩු වෙනවා ඔක්කොමනේ. ඒකයි මේ අපි සහාභිජනනයේ සාමාන්‍යයෙන් එච්චර හොඳ ක්‍රමයක් විදිහට දකින්නේ නැහැ. හැබැයි අර අපි කියනවා යම් ලක්ෂණයක් ඒකාකාරව පවත්වා ගන්න වගේ අපිට සහාභිජනනයේ භාවිත කරන්න හැකියාව තියෙනවා. නමුත් සහාභිජනනයේදී බොහෝ විට වෙන්න හැකියාව තියෙන්නේ ගොඩක් ලක්ෂණ හීන වීමක්නේ. මෙන්න මේකට අපි නමක් දෙනවා පුතේ සහාභිජනන පාතනයක් කියලා. මොකක් කියලාද කියන්නේ? සහාභිජනන පාතනයක් නැත්නම් අවපාතයක් කියලා කියනවා. සහාභිජනන අවපාතයක්. තේරුණාද මොකක්ද කියලා? හරි දැන් ඔතන ඔයාව බලන්න අහිතකර බලපෑම් යටතේ වාට පේනවා පැහැදිලිව බොහෝමයක් ලක්ෂණ ප්‍රමාණාත්මක ලක්ෂණ නිෂ්පාදනය සඵලතාව ශරීර බර ප්‍රමාණය උපත් බර ඔක්කොම මොකද වෙන්නේ පහළට අඩු වෙගෙන යන කතාවක් නේ කියන්නේ. අන්න ඒකට අපි නමක් කියනවා පුතේ මොකක් කියලාද? සහාභිජනන අවපාතයක් කියලා. රයිට්. ඔයාගේ ටියුට් එකේ යටින් රූල් 3ක් ඇති අවසානෙට. ඒකේ ලියා ගන්න මේ විදියට. ඒකේ ලියා ගන්න සහාභිජනනයේ මගින් කිරි නිෂ්පාදනය බිත්තර නිෂ්පාදනය වැනි ප්‍රමාණාත්මක ලක්ෂණයන්හි සිදුවන පසුබෑම සහාභිජනන අවපාතය ලෙස හැඳින්වේ. හරි. හොඳයි. එහෙනම් අපි අදට උතනින් අතර කරනවා ළමයි. එතකොට ඊළඟ ටික අපි සෙනසුරාදා ක්ලාස් එකේ කතා කරනවා දෙමුහුන් අභිජනනයේ ඉඳලා ඉස්සරහට කතා කරගෙන යන්න තියෙන්නේ. එහෙනම් දැන් ඔයාලට තියෙන කාලය ටික කාලයයි තියෙන්නේ. ඒතර ඔයාලා මේ දවස් ඒ දවසට අදාළ ටික ඒ දවසේ පාඩම් කරලා තියාගන්න. ආයේ පස්සට දාලා පාඩම් කරන කාලයක් ඔයාලට නැහැ. ඒතර අද කරපු ටික ඔයා හොඳට පාඩම් කරලා සෙට් වෙලා සෙනසුරාදා ක්ලාස් එකට ජොයින් වෙන්න. එතකොට එතනින් එහාට ඔයාට තේරුම් ගන්න හරි පහසු වේවි. පැහැදිලිද? හොඳයි. මුකුත් ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. විනාඩියක් විතර දෙන්නම්. වෙලාව 5 වෙලා හරියටම. එතකොට කවුරු හරි අද දවසේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා මේ ක්ලාස් එක හොඳයිද මේ සර් හොඳයිද මේ මට කියලා දෙන දේවල් තේරෙවිද කියලා බලන්න ආපු දරුවෝ ඉන්නවා නම් එයා දිගටම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මට කතා කරන්න මැසේජ් එකක් දාන්න. අපි ඉස්සරහට වෙන්න ඕන දේවල් ටික එතකොට කතා කරමු. ටියුට් එක print කරගන්න ඕන. ඒ ටික කරගන්න ඕනනේ. හරි. එතකොට ඔයාලට ලබන සතියේදී දිහාට මම මේකේ දෙවෙනි ටියුට් එකත් එවන්නම්. එතකොට ඔයාලට දෙවෙනි ටියුට් එකත් print කරලා කලින්ම ලෑස්ති කරලා තියාගන්න පුළුවන්. හරි. එතකොට ලේසියිනේ. හොඳයි. එහෙනම් අපි අද ඔක්තෝබර් හෝ ඊට පස්සේ
පොතේ තාම හරියට දිනයක් එවලා නැහැ. හැබැයි ඔක්තෝබර් කියලා කිව්වා. හරි ඔක්තෝබර් කියලා කිව්වා. ඒතර ඔක්තෝබර් හෝ ඊට පස්සේ ඔක්තෝබර් වලට කලින් එන්නේ නැහැ කොහොමත්. මේ එක්සෑම් එක ගැන කියන්නේ 2021. හරි 2023 ඉඳලා තමයි එක්සෑම් එක දෙසැම්බර් වල ඉඳලා තියෙනවා කියලා කිව්වේ. මට නම් තාම කවුරුත් කිව්වේ හෝ ඉස්කෝලේ පැත්තෙන් දැනුවත් කිරීමක් හෝ මම කොහෙවත් පත්තරයකවත් නිවුස් වලටවත් කියනවා අහුන්නේ නැහැ. ඔයාලගේ විභාගේ දෙසැම්බර් වල තියෙනවා කියලා. හැබැයි පැහැදිලිව එක්තරා අවස්ථාවක මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. ඔයාලගේ විභාගේ ඔක්තෝබර් 4 වගේ මට මතක පටන් ගන්නවා කියලා. එතකොට ඊට කලින් විභාගේ කොහොමද තියෙන්න බෑනේ. එහෙනම් ඔක්තෝබර් 4 හෝ ඊට පස්සේ බොහෝ දුරට තව ටිකක් පරක් වෙයි. මොකද අපි මෙතන දැන් එක දිගට අය මාසෙකමාරක් විතර ඉස්කෝල පවත්වුවේ නෑ. ඉතින් හැබැයි මම අකමැති එහෙම කියන්න. ඔයාලා වැඩ කරන්න ඔක්තෝබර් මාසේ විභාගේ තියෙනවා කියලා හිතලා. එතකොට ජූලි, අගෝස්තු, සැප්තැම්බර් එතකොට එහෙම බැලුවොත් අපිට මාස 3කුත් තව දවස් 6-7ක් වගේ තියෙනවා. ඒ ටික බලලා ඒ කාලය තුල උපරිම කැපවීමෙන් උපරිම කාලය යොදවලා ඉතින් වැඩ ටික කරගන්න. ඔව් තාම ප්‍රයිවට් ඇප්ලිකේෂන් මම හිතන් තාම ඉස්කෝලවලවත් ඇප්ලිකේෂන් හරියට දැම්මේ නැද්ද මන්දා. මම මතකත් නේ අපේ ඇප්ලිකේෂන් يعني අර සම්පූර්ණ එහෙම නෙමෙයි අර නෝමල් පුරවල යවුවට තාම මම හිතන්නේ කම්පියුටර් ෂීට් ආවේ නැහැ පුරවල යවන්න. එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා බලමු. බොහෝ දුරට ඉතින් ටිකක් පරක් වෙයි මම ඒක තමයි ඔයාලට කියන්නේ. හැබැයි අර හැමතිස්සෙම ඔයා ඒක අවස්ථාවක් කරගන්න එපා වැඩ කරන එක. හරි වැඩ කරන එක ප්‍රමාද කරන්න. මම ඒකයි හරි අකමැති එහෙම ඒ පස්සට යනවා කියලා ඒ වචනේ එළියට දාන්න. මොකද එහෙම හිතපුවම ළමයි එහෙනම් තව ටිකක් ඉඳලා පාඩම් කරමු කියලා ඒ වගේ වැරදි මතයකට එනවා. ඒ නිසා මම කියන්නේ හෙට විභාගේ තියෙනවා කියලා හිතලා අද ඔයා වැඩ කරන්න. අර ප්‍රයිවට් ඇප්ලිකේෂන් ගැන අහලා තියෙනවා පොඩ්ඩක් ඒක හොයලා බලමු. මොකද මේ ප්‍රයිවට් ඇප්ලිකේෂන් ගැන අර වැඩි අපි අවධානයක් දෙන්නේ නැති නිසා මම දන්න තරමින් තාම එහෙම මුකුත් ඇප්ලිකේෂන් එකක් කෝල් කළේ නැහැ. ඉස්කෝලවලත් අපි ඇප්ලිකේෂන් දැම්මා. නමුත් අර කම්පියුටර් ෂීට් එකේම තාම ආවේ නැහැ. දාන්න මම හිතන්නේ තාම අපි ළමයි අස්සම් කරලා ඒ කම්පියුටර් ෂීට් එක ආවට පස්සේ ළමයි අස්සම් කරලා එහෙම යවන්න ඕන. මම හිතන්නේ තාම මේ මට්ටමට මුකුත්ම වැඩ ගියේ නැහැ. හරි. ඒ කියන්නේ ඔක්කොම අතරමඟ නතරලා තියෙන්නේ. ඒක නිසා බොහෝ දුරට කොහොමත් ඉස්කෝල පටන් අරගෙන මාස 2ක් විතර වගේ ගියාට පස්සේ 2-3ක් විතර ගියාට පස්සේ ඉස්කෝල පවත්වාවි. මම හිතනවා දෙසැම්බර් වලට යාවි කියලා. හරි. හැබැයි කියන්න බෑ ඔක බැලුවත් ඔක්තෝබර් වලදී ඔයාලා මගේ ඔළුව කයි. තාම හරියට නිවේදනයක් නෑ. අපි බලමු ඉස්සරහට මොන හරි දැනුවත් කිරීමක් කරાવી. ප්‍රයිවට් ඇප්ලිකේෂන් සම්බන්ධව මම චුට්ටක් හොයලා බලන්නම්. ඔයාලත් හොයලා බලන්න. හරි මේ දවස්වල තොරතුරුත් ඒ සම්බන්ධව හරියට නෑ. ළමයිගේ කැම්පස් දානේවත් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තියෙනවා. ඒ ළමයිනුත් බය වෙලා. ඒ ප්‍රශ්නනේ දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර ඉස්කෝලේදී උදව් කරන්න ගුරුවරු ඉන්නවා. දැන් ළමයි ගෙවල් වල තනියම මේ වැඩේ කරගන්න වෙලා. ඒ ගොඩක් ප්‍රශ්න මැද්දේ තමයි මේ ඔක්කොම දුවන්නේ. ඉතින් ඔය ප්‍රශ්නෙත් එහෙම තමයි. ඊට මේ පාර රිසල්ට් ආපු ළමයිගේ රීකරෙක්ෂන් දාන ප්‍රශ්න ඒවා මුකුත් හරියට වෙන්නේ නැහනේ. ඔක්කොම නතර වෙලා තියෙන ඉතින් ඒක තමයි අපි බලමු. මම ඊළඟ දවසට පොඩ්ඩක් තව හොයලා බලලා ඔයාලත් එක්ක කතා කරලා කියන්නම්. රයිට් අපි එන අදට නතර කරමු පොතේ. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් මාත් එක්ක කතා කරලා ඒවා විසඳගෙන අපි ඉස්සරහට ලොකු වැඩක් කරමු. එතකොට දිගටම සම්බන්ධ වෙලා ඉන්න හැමෝම පාඩම ඉවරන කල්ම රයිට් එහෙනම් අපි අදට නතර කරනවා හැමෝටම ආයිබෝවන්